Type of software. දුකාංග වර්ග අපි පරිගණකයක වැඩ කරනකොට අපිට හાર્ඩ්වෙයා සම්පූර්ණයෙන්ම අපිට ස්පර්ශ කරන්න වෙනවා. හાર્ඩ්වෙයාර් ටික තමයි අපි සම්පූර්ණයෙන්ම කටයුතු කරන්නේ. කොමන හાર્ඩ්වෙයාර් එක වැඩ කරනකොට අපිට අනිවාර්යයෙන්ම හાર્ඩ්වෙයාර් පාලනය කිරීමට අවශ්‍ය වෙනවා සොෆ්ට්වෙයාර්. අපි මෘදුකාංග කියලා හඳුනාගන්නේ සොෆ්ට්වෙයාර්. පරිගණකයක වැඩ කරන ඕනම කෙනෙක් කුඩා ළමයෙක් වුණත් එහෙම නැත්නම් ශාස්ත්‍රීය ප්‍රවීණයෙක් වුණත් ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් වුණත් භාවිතා කරනවා මෘදුකාංග විවිධ කාණ්ඩ වලින්. තමන්ගේ අවශ්‍යතාවයට අනුව විවිධ මෘදුකාංග වර්ග පාවිච්චි කරනවා. අපි අද ඒ වගේ ස්ට්‍රක්චර් එකක් ඉගෙන ගන්නවා. මෘදුකාංග ව්‍යුහයක්. ඒ නිසා කොලයක් කරගෙන ලියා ගන්න මේ පාඩම පහලට මම කතා කරන්න පෙර ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ඔයගොල්ලෝ දැනගන්න ඕන ලෝකයේ මිනිස්සු පරිගණකයක් එක්ක වැඩ කරනකොට මොන වගේ මෘදුකාංගද වැඩ කරන්න භාවිතා කරන්න කියලා. ඒ සඳහා මම Word application එක පාවිච්චි කරනවා ටයිප් කරන්න. මේක මම software කියලා මේ පාඩම ඉගෙනුවත් දන්නේ පොඩ්ඩක් කියන්න. මම කියේ මට පොඩ්ඩක් අමතකයි ඔයගොල්ලන්ට උගන්වපු පාඩම්. Structure. මෘදුකාංග ව්‍යුහය ප්‍රධාන කොටස් දෙකයි. System software දෙවෙනි එක application software.
system software. ලියාගත්තද ඒ දෙක? හරි සර්. right. system software වලට පහලින් ලියා ගන්න සිංහලෙන් පද්ධති මෘදුකාංග. දැන් මම සිංහලෙන් ඔක්කොම ටයිප් කරන්නේ නැහැ. ඔයගොල්ලෝ ලියා ගන්න මම කියනකොට පද්ධති මෘදුකාංග. application software වලට යටින් ලියා ගන්න යෙදුම් මෘදුකාංග. පද්ධති මෘදුකාංග යෙදුම් මෘදුකාංග. සිස්ටම් software නැවත ප්‍රධාන කොටස් තුනකට කඩනවා. එක තමයි operating system translating system මම ලියන්න මම ලියලා වුණාම ඔයාලට වීඩියෝ ඔන් කරලා පෙන්වන්න කියනවා. අනිත් එක utility system application software කොටස් දෙකයි. application languages application packages කියලා. application languages කොටස් දෙකයි. user friendly
machine friendly කියලා. application packages කොටස් දෙකයි. tailor made and ready made කියලා. Sir, ඈ? may application software के देखो sir application language the නෑ. කවුද එහෙම කිව්වේ? කවුරුහරි කිව්වද? එහෙමනේ sir තියෙන්නේ ඔගේ. ෂුවර්ද? ඔව්. නෑනේ ඔය ඔය දැන් විදිහට. ඔය sir දැන් නෙවෙයි. එහෙම පොඩි මිස්ටේක් වෙනවා. මම ඔයාලා හරියට බලා ඉන්නවද බලන්න එහෙම කරේ. තේරෙනවද? සමහර අය මේක දිහා බලන්නේ ටීවී එක ගේම් එකක් කරි ගහනවානේ. මෙතෙන් එනකල් ලියලා ඉවරද ළමයි? ඔව් sir. ඔව් සර්. මෙතෙන් එනකල් ලියලා ඉවරයි. හරි. ready made කියන එක මම පහළට ගන්නවා මට මෙතන ඉඩ මදි නිසා. ඔයගොල්ලන්ට සමහර ඉඩ මදි වෙලා ඇතිනේ.
රෙඩිමේඩ් ඔන්න ඔය වගේ කොටස් වලට බෙදා ගන්න පුළුවන්. ලියා ගන්න ඒ ටික. ඉවරද ළමයි? ඔව් සර්. right. බලමු අපි. දිනුෂිකා. ඔබ බලන්න ලීප් එක පෙන්නන්න. right, very good. අසුනි. මං කටුවට සර් ඇන්දේ. කටුත් හොඳයි පෙන්නන්නකෝ. ඔබන්න කටු. හරි. ග්‍රේෂා. සර් මගේ මේ කැමරා එක ඔන් කරගන්න බෑනේ. කැමරා මම ෆොටෝ එකක් දාන්නත් සර්. කැමරා ගොන් කරන්න බැරි ඇයි? දන්නේ සර් ඉතින් ඔන් වෙන්නේ නෑනේ. unable to access camera කියලා වැටෙනවා. ඒ කියන්නේ ඔයා හරියට කැමරාව මේ ගහගන්න නැතුව ඇති. සම්බන්ධ කරගෙන. ඔයා ෆෝන් එකෙන් දින්නේ කම්පියුටරෙන්. ෆෝන් එකෙන් සර්. එහෙනම් ෆෝන් එකේ අවුලක් ඇති. හරි ෆොටෝ එකක් දාන්න බලන්න. හරි සර්. කවුද ඉන්නේ පෙන්වන්න බලන්න. හංසිකා. හරි. හංසිකාත් හරි. අශාන් සම්පත්. හර්ෂ සම්පත්. හර්ෂකෝ. හර්ෂ සම්පත්. හරි. ඕකේ. ඒ උපුලිත පෙන්වෙන්නේ. ඒ පෙන්වන්නේ උපුලිත. මම හර්ෂ සම්පත් නැද්ද? උපුලිත හරි. ඉන්නස් හර්ෂකගේ පෙන්වන්න බලන්න. සමයගේ කැම්මි කොන්නෙන්නේ නැහැ වගේ. ෆොටෝ එකක් දාන්න බලන්න එන්න. හරි. හංසිකා පෙන්වන්නේ. හංසිකා පෙන්වන්නේ. හරි. කරුණාතිලක. right. good. හොඳයි. අසුනි. අසුනිකෝ. මේ කසුනි එක දැක්කේ නැහැ තාම. සර් මම ෆොටෝ එකක් දැම්මා. ඒ කසුනිද? ග්‍රේෂා. ග්‍රේෂා සර්. ඔව්. කසුනි මොකද වැඩ කරන්නේ නැද්ද කැමරා?
නේද අපිට පේන්නේ නැහැ මෙලෝදිය. ඩාමින් බං. හරි හරි. හරි ඕකේ. right හරි. හරි. එහෙනම් හැමෝම පෙන්වන්නේ තමන් කරපු එක. ෆොටෝ එක දැම්ම සර්. ඔව් සර්. ෆොටෝ එක බලමු අපි. රේෂා හරි. හර්ෂ හරි. ඕකේ. ස්ට්‍රක්චර් එක ස්ටාර්ට් මම දන්නේ ලියලා තියෙන හැටි ග්‍රේෂා ස්ට්‍රක්චර්ස් කියලා දීලා තියෙනවා. ඒක ප්‍රොනවුන්ස් කරන්නේ ස්ට්‍රක්චර් කියලා. ස්ට්‍රක්චර් කියලා තමයි ප්‍රොනවුන්ස් කරන්නේ. මේක ready made වෙන්න ඕන. RADY ready made tailor made. මෙතන others and OTHERS මම ඒ කවගෙද ග්‍රේසා එක බැලුවේ. අනිත් අය කොහොම ස්පෙලිං ලියාගෙන තියෙනවද දන්නේ නැහැ. right අපි ප්‍රොනවුන්ස් කරමු මේ ටික. ඔයාලට බලන්න මේ මෘදුකාංග ව්‍යුහය කොයි විදිහට මතක තියෙනවද කියලා අපි බලමු. මම කිව්වට පස්සේ කියන්න. මම කිව්වට පස්සේ ඊට පස්සේ ඔයා පොඩි මතකයක් ගන්න ප්‍රොනවුන්ස් කරන්න. software structure, system software, application software. මයික් ඔන් කරගන්නකො අද කීප දෙනා ඉන්නේ එතකොට ගැටලුවක් නැහැ. අපාරක් මං කිව්වට පස්සේ කියන්න. software structure, system software, application software. system software කොටස් තුනකට බෙදන්න පුළුවන්. එක operating system, translating system, utility system. right. application software කොටස් දෙකයි. application languages, application packages. application languages කොටස් දෙකයි. user friendly, machine friendly. application packages කොටස් දෙකයි. tailor made, ready made. ready made කොටස් කීපයක් අතරේ තියෙනවා. packages හැටියට MS Office, graphic design, 3D animation, web design, others. right. එකට මේක අපි එකක් තව ගන්නවා පහලට මේ ඉඩ මදි නිසා. MS Office. දැන් අපේ කෝස් එකේ ප්‍රධානම දායකත්වය සපයන MS Office කියන application package එකට. මේ MS Office application package එකේ තියෙන්නේ application. යෙදුම් application කියන්නේ යෙදුම්. ප්‍රධාන හතරක් ඔයාලට වැඩ කරන්න අවශ්‍ය වෙනවා.
Word, MS Excel, MS PowerPoint, MS Access. ඔන්න ප්‍රධාන හතර වැඩ කරන්න ඕන හතර. ඒ හතර වැඩ කරන්න මොකද කරන්න ඕන අපි? ඕපන් කරන්න ඕන. ඒ හතර ඕපන් කරන්න ඕන. මේ හතර ඕපන් කරාට පස්සේ මොකද්ද වෙන්නේ? ඕපන් කරාට පස්සේ අපිට වැඩ කරන මොකද්ද කරන්න ඕන කියලා එයා කියනවා මොකක්ද වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ කියලා. නැත්නම් MS Word මොනවා කරන්නද අවශ්‍ය වෙන්නේ කියලා. MS Excel මොනවා කරන්නද අවශ්‍ය වෙන්නේ කියලා එයා අපිට කියනවා. MS Word processing කරන්න. Excel spreadsheet කරන්න. PowerPoint electronic presentation. Access database management වලට. Word processing කරන්නේ මොකේද? Spreadsheet කියන්නේ මොකේද?
workbook එක. presentation කරන්න මොක එකද? electronic presentation කරන්න. presentation. database management කරන්න මොකද? database එක. දැන් කොලේ ඉඩ මදි වගේ නම් තව කොලයක් ඇඳගෙන හරි ඒ ගත්තු කොලේ අනිත් පැත්තට ඊතලයක් දාලා ලියන්න. අතෙන් එනකල් ලිව්වද? ඉවර නම් ඉවරයි කියන්න ලියලා. හරි සර්. හරි සර්. හරි සර්. document එකක අපි වැඩ කරන්නේ pages වල. workbook එකක අපි වැඩ කරන්නේ sheet වල. presentation එක අපි වැඩ කරන්නේ slide වල. database එක අපි වැඩ කරන්නේ object වල.
ඒවද? ඔව් සර්. right. right. එතන අපි අවස්ථාවක් ගමු කවුරු හරි එක්කෙනෙක් කියන්න. ඒ ටික ඔක්කොම කියන්න පුළුවන් බලමු කවුද කියලා. කවුද දෙන්නේ? දිනශිකා. Software structure. Oh, sorry. Software structure. මෘදුකාංග view here. මේක කොටස් දෙකකට බෙදෙනවා. System software, application software. System software නැවත කොටස් තුනකට බෙදෙනවා. Operating system, translating system, utility system. utility. ඒක කිව්වද? Sorry. utility. Utility system. Application software කොටස් දෙකකට බෙදෙනවා. Application languages, application packages කියලා. Application language නැවත කොටස් දෙකයි. User friendly, machine friendly. Application packages ආය කොටස් දෙකකට බෙදෙනවා. Trailer made, ready made. Ready made වල ප්‍රධාන කොටස් පහක් තියෙනවා. MS Office, graphic design. ප්‍රධාන කොටස් පහකට වැරදි. ready Okay, made okay. ready made එකේ කොටස් ගණනාවක් තියෙනවා. එහෙම කියලා Okay, කටයුතු. හරි. ready made යටතේ කොටස් ගණනාවක් තියෙනවා. ඒ අතර MS Office, graphic design, 3D animation, web design and others. MS Office application. MS Office තියෙන්නේ applications හැටියට. MS Okay, Office MS Office. වල තියෙන්නේ applications. MS Office වල තියෙන application ඒවා ප්‍රධාන වශයෙන් කොටස් හතරක් තියෙනවා. MS Word, MS Excel, MS PowerPoint, MS Access. MS Word වල working area එක නැත්නම් වැඩ කරන ප්‍රදේශයේ තමයි word processing එහෙම කියන්නේ. Okay, MS Word වල මොකක්ද සයක වැඩ වැඩ කරන areas? yeah working area. Okay, වැඩ කරන areas. Word processing, MS Excel වල වැඩ කරන area, spreadsheets, MS PowerPoint වල වැඩ කරන area, electronic presentation, MS Access වල වැඩ කරන area, database management විදියට වෙන් වෙනවා. word processing කරන්නේ document Word එක processing කරන්නේ document වල. document එකක pages වල. Okay, word processing කරන්නේ document එකක pages වල. spreadsheet කරන්නේ Spreadsheet කරන්නේ workbook වල sheets වල. Electronic presentation කරන්නේ presentation වල slide වල. presentation එකක slide වල. Slide වල. Database management කරන්නේ database වල. database එකක objects වල. Okay, database එකක objects වල. very good හොඳට කිව්වා යා. right තව එක්කෙනෙක් දිනශිකා හොඳයි තව එක්කෙනෙක් එන්න බලන්න. Okay, thank you, sir.
ඇවිල්ලා කියන්න අමාරුවෙන් හරි කියන්න කිව්වොත් ඔයාට මේක අමතක වෙන්නේ නැහැ. හැබැයි කිව්වේ නැත්තම් ඔයාට එක්කම හැංගෙනවා මේ සබ්ජෙක්ට් එක. මේක 아무තු කතන්දරයක්. ඔයා දැකලා තිබුණේ නැහැ මේ වෙනකම්. මෙහෙම එකක් කම්පියුටර් ඉගෙන ගන්නකොට දැකලා තිබුණේ නැහැ නේද කොහෙවත්? එහෙම එකක් මම හිතන්නේ ඔයාලා ඉගෙනගෙන තියෙනවද? දිනශිකා ඉගෙනගෙන තියෙනවද මේ ඉස්සෙල්ලා සබ්ජෙක්ට් කම්පියුටර් සබ්ජෙක්ට් මොනවාරි? නෑ සර් මේ මගේ පළවෙනි කෝස් එක මට මුකුත් එහෙම අයිඩියාස් නෑ. සර් කියලා දෙන්න විතරයි. රයිට්. ඒක තමයි. දැන් තව කවුරු හරි කම්පියුටර් ඉගෙන ගත්ත ළමයි ඉන්නවද මෙතන? කෝස් එකක් මොනවාරි ඔෆිස් කෝස් එකක් කරමු කරපු ළමයි? අවුරුත් නැතුව ඇති මම හිතන්නේ. උත්තර දෙන්නේ නැහැ නේද? ඒකට බලමු වෙන කාට හරි එක්කෙනෙකුට අවස්ථාව දීලා අපි ලිස්ට් එකේ දෙවෙනියට ඉන්නවා ග්‍රේෂා. කියන්න බෑනේ ග්‍රේෂා. system software සිස්ටම් සොෆ්ට්වෙයාර් නෙවෙයි නේද? කොටස් දෙකක් software structure එක කියලා කි පටන් ගන්න මෙතන. software structure කනං කියවනේ නෑ structure structure එන්නේ දෙකකට හරියට. අර කියවුන් නැත්තම් ඔකට අර මේක කියලා පුරුදු වෙන්න ඕන මොනවද? රට කජු කියලා පුරුදු වෙන්න ඕන කියලා. structure ගල් කයන්න දැන් කියන්න බලන්න structure කියන්න ග්‍රේෂා structure කොහෙට පස්සේ යන්නේ නැද්ද? හංසිකා හර්ෂ හරි හංසිකා කියන්න. ඔව් සර්. software structure කොටස් දෙකයි system software and application software හංසිකා ඇහෙන්නේ ඔයාගේ. system software operating system හංසිකා ඔයා කියන එක ඇහෙන්නේ අපිට. ඔයා කියන එක ඇහෙන්නේ ඔයාගේ සිග්නල් නැති ප්‍රශ්නයක් තියෙනවා. හර්ෂ කියන්න බලන්න. software structure කොටස් දෙකයි system software application software system software කොටස් තුනකට කැඩෙනවා operating system translating system utility system application software කොටස් දෙකකට කැඩෙනවා application languages application packages application languages කොටස් දෙකකට කැඩෙනවා user friendly machine friendly application packages කොටස් දෙකකට කැඩෙනවා tailor made ready made ready made කොටස් කිහිපයයි MS Office graphic design 3D animation web design others MS Office application කොටස් 4යි MS Word MX Excel MS PowerPoint MS Word වල MS processing MS Word වල වැඩ කරන්නේ MS processing word processing MS Excel වල වැඩ කරන්නේ spreadsheet මෙහෙම කියන්න පුතා. MS Word පාවිච්චි කරන්නේ word processing වලට.
එහෙම කියන්නේ. MS Word පාවිච්චි කරන්නේ image processing. word processing MS was word processing වලට. ඔයා කිව්වේ MS processing කියලා. MS Word Word පාවිච්චි processing. කරන්නේ word processing වලට. MS Excel පාවිච්චි කරන්නේ spreadsheet වලට. එහෙම කියන්නේ. MS Word පාවිච්චි කරන්නේ word processing. MS Excel වල පාවිච්චි කරන්නේ spreadsheet. MS PowerPoint වල වැඩ කරන්නේ electronic presentation. MS Access වල වැඩ කරන්නේ database management. Word processing වල වැඩ කරන area එක document වල pages. word processing spreadsheet කරන්නේ වල මම කියන එක අහගන්නකෝ. word processing කරන්නේ document වල pages වල. spreadsheet කරන්නේ workbook වල sheets ඇතුලේ. electronic presentation කරන්නේ presentation එකක් තුල slide ඇතුලේ. database management කරන්නේ database එකක් ඇතුලේ objects ඇතුලේ. එහෙම කියන්න බලන්න. හරි sir. Word processing කරන්නේ document වල page ඇතුලේ pages වල හරි. pages වල spreadsheet කරන්නේ වල වැඩ කරන්නේ workbook එකක sheet ඇතුලේ හ්ම් electronic presentation එකක් කරන්නේ presentation ඇතුලේ slide වල database management කරන්නේ database වල objective වලින් objects ඇතුලේ. right very good. objects ඇතුලේ හොඳයි. හොඳට pronounce කළා ඒක. හොඳයි ඒක. හර්ෂත් හොඳට කිව්වා. තව එක්කෙනෙකුට දෙමු කාලය මදි නිසා. කවුද කැමැත්තෙන් ඇවිල්ලා කියන්නේ බලමු මම නම් කරන්නේ නැතුව. කෙනෙක් ටක් ගාලා. අරුණාත්ලක බලන්න. උත්සාහ කළා බලන්න සර්. right කරමු. software structure structure software දෙකකට බෙදෙනවා system software application software system software තුනකට බෙදෙනවා operating system translating system utility system application software දෙකකට බෙදෙනවා application language application packages application language බෙදෙනවා දෙකකට user friendly machine friendly application packages දෙකකට බෙදෙනවා tailor made ready made ගණනාවකට බෙදෙනවා MS Office graphic design 3D animation web design others MS Office යටතේ application හතරකට බෙදෙනවා MS Word MS Excel MS PowerPoint MS Access MS Word යටතේ word කියන්නේ processing MS Excel යටතේ ඒක මෙහෙම කරන්න කියන කරුණාතිලක. ඔව් සර් MS Word පාවිච්චි කරන්නේ word processing වලට. MS Excel පාවිච්චි කරන්නේ spreadsheet වලට. MS PowerPoint පාවිච්චි කරන්නේ electronic presentation වලට. MS Access පාවිච්චි කරන්නේ database management වලට කියලා කියන්නේ. ඔව් සර් MS Word පාවිච්චි කරන්නේ word processing වලට MS Excel පාවිච්චි කරන්නේ spreadsheet වලට MS Spreadsheet. PowerPoint පාවිච්චි කරන්නේ spreadsheet electronic presentation MS Access පාවිච්චි කරන්නේ Access database ඒක පුතා management access හොඳේ access කියලා කියන්න ඕන නැත්නම් වරදි. access ඔව් MS Access පාවිච්චි කරන්නේ database management සමන right ඊටු ටිකක් සමාන කියන්න. සර් හරි කමන්නේ ඊටු ටික කියන්න.
word processing කිරීමට word processing කරන්නේ document එකක් ඇතුලේ pages වල. කියන්න බලන්න word processing කරන්නේ document එකක pages වල. සමහරවිට ගියාද? සර් ඔව්. කියන්න. මට මේ චූටි මේ මෙතන පාරේ චූටි කරදරයක් වෙලා ගෑන කෙනෙකුට මම චුට්ටක් බලන්නම් ඈ. ඒ මොකද වැටිලාද? හැප්පිලාද? වැටලම කෑ ගහන වෙනවා සර්. හරි. ඔයා බලන්න එන්න. අපි ඔව්, පාඩම් මම පටන් ගන්නවා මේ- ඉක්මනට එන්න. අනේ නෑ සර්. right කරුණාතිල කෙනකන් තව කවර කියමු එහෙනම් ටක් ගාලා. බලන්න කියපුවම නිකන් පාඩම ඔයාලට මේ පාඩම සම්පූර්ණව අවබෝධ වුණා වගේ. කිව්වේ නැත්තම් නිකන් මේක ග්‍රීක් වගේ වෙනවා. දැන් මේ යටතේ තමයි අපි මුළු පාඩමම මේ කම්පියුටර් සයන්ස් කියන පාඩම් මාලාවම රැඳෙන්නේ. software මතනේ hardware අපි කතා කරන්නේ නැහැ මේ course එකේ. උතර මේක ගැන ඔයාලට දැන් හීනියක් වගේ දැනුණට මේ පාඩම් ටික කරනකොට ඔයාලට මේවා අය මයි කටින් ඇහෙනවා. ඒ වගේම ඔයත් කියනවා. ඒ නිසා තව කවුරු කෙනෙක් කියන්න බලන්න. කියපු නැති ළමයි. සංජය කසුනි කිව්වද? අපිට වහිනවා සර් ඇහෙත් දන්නේ නැහැ. ඔය හොඳට ඇහෙනවා. ටන් ටන් ගාලා ටකරමඩ ගහනවා වගේ. කියන්න. software structure කොටස් දෙකයි. system software application software system software කොටස් තුනයි. operating system translating system utility system application software කොටස් දෙකයි. application language application package ඒක කියන්න ඕන application කසුනි language application languages application packages කියලා කියවෙන්න ඕන. එස් අකුරක් තියෙනවනේ. sir. application languages ආය කොටස් දෙකකට බෙදනවා. user friendly machine friendly application packages ආය කොටස් දෙකකට බෙදනවා. tailor-made ready-made හරි හරි වාක්‍යය. ready-made කොටස් කිහිපයක් තියෙනවා. MS Office graphic design 3D animation web design others. MS Office වල application ප්‍රධාන වශයෙන් කොටස් හතරයි. MS Word MS Excel වල spreadsheet වලින් MS PowerPoint වැඩ කරන්නේ right කසුනිට සිග්නල් ප්‍රශ්නයක්. මෙයා ආවද කවුද? කරුණාතිලක ඇවිල්ලා දින්නේ. කරුණාතිලක ඇවිල්ලා නැහැ. කසුනි ගිහිල්ලා කරුණාතිලක ඉන්නව නේද? යත් කවුද වැටිච්ච කෙනෙක් බාන්න ගියා. අපිට ටයිම් එක ගන්න බෑ. නමුත් දැන් පාඩම ආවට පස්සේ අල්ල ගන්න ඒතර ටික. එතකොට මේක තමයි අපි මේ කතා කරන ස්ට්‍රක්චර් එක.
මේකේ එකින් එක පැහැදිලි කරනවා නම් අතරම කතා කළ හැකි මේ සති ගාණක් වුණත් මේ එකින් එක කතා කරලා අවබෝධ කරන්න පුළුවන්. නමුත් මම මේකේ දැනට යම් ප්‍රමාණයක් වාට කියලා දෙන්නම්. ඒතර සිස්ටම් සොෆ්ට්වෙයාර් කියන්නේ හැම වෙලේම පද්ධතියට අවශ්‍ය මෘදුකාංග. පරිගණක පද්ධතිය තුළ වැඩ කරන්න පද්ධතියට අවශ්‍ය වෙන මෘදුකාංග තමයි සිස්ටම් සොෆ්ට්වෙයාර් කියලා කිව්වේ. පරිගණක පද්ධතිය වෙනමම තියෙනවා. ඒ කියන්නේ පරිගණකය කියන කොටස. ඒ වගේම ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් ඕන වෙන්නේ යූසර්ට ක්‍රියාකරුට. ඔයාට පරිගණකයත් එක්ක අවශ්‍ය කරන වැඩ කරවා ගන්න තමයි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් අවශ්‍ය වෙන්නේ. ඒතර මේ වර්ග දෙකම පරිගණකයේ අභ්‍යන්තරයේ හાર્ඩ් ඩිස්ක් එකේ ගබඩා වෙලා තියෙනවා. කොහෙද ගබඩා වෙලා තියෙන්නේ? පරිගණකයේ අභ්‍යන්තරයේ හાર્ඩ් ඩිස්ක් එකේ මොන පාර්ට් එකේද? හાર્ඩ් ඩිස්ක් එකේ මම කොටස් දෙකක් ඔයාලට මේ ඉස්සෙල්ලා පෙන්නුවා. මතකද මේ දෙක? හાર્ඩ් ඩිස්ක් එකේ පාර්ට් දෙකයි මොකද්ද? C පාර්ට් එකයි D පාර්ට් එකයි. ඔව්. එතකොට D එක ඕනනම් තව මේක පාර්ටිෂන් කරලා කඩන්නත් පුළුවන්. ප්‍රධාන වශයෙන් දෙකයි. එතන මේ C පාර්ට් එකේ තමයි ওই ටික ඔක්කොම තියෙන්නේ. C පාර්ට් එකේ කොහෙද තියෙන්නේ? කොටසක් තියෙනවා Windows කියන ෆෝල්ඩර් එක ඇතුලේ. කොටසක් තියෙනවා මොකද්ද? program files කියන ෆෝල්ඩර් එක ඇතුලේ. ඊට අමතරව තව සමහර ඒවා එලියත් ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. මේ දෙක ඇතුළේ තමයි ප්‍රධාන සමාවෙන්න සර් පන්තියට ආව කරනවාද හරි. මොකද කරදරයක් වෙලාද වැටුට කෙනාට? ඔව් සර් ඒ බැලින්නම් ඒ දෙන්න අතර ප්‍රශ්නයක් වෙලා පිටිම් කෙනා ගහලා වයස අඩු පියහනු කරනවා ඉතින් කෑ ගහනවා. අපි ගින් කතා කරලා කියන එක අපේ පවුලේ ප්‍රශ්නයක් මෙහෙමයි කියලා. ඒ වුණත් ඒක අපේ ගමේනේ. ඔව් ඒක. කාර්යයද ඒකින්ද බැලුවා පොඩ්ඩක්. එහෙනම් තියන්න සර්. ගැටලුවක් නැහැ නේ හරිනේ. ඉසඳුවා. එහෙයි. ඕකේ රයිට්. එතකොට මම දැන් කියන්න ගියේ මේ සිස්ටම් එක ඇතුලේ තමයි මේ තියෙන සියලුම අපි මේ කතා කරන software structure කයේ ප්‍රධාන දේවල් ටික මොනවද? system software, application software දෙකම install කරලා තියෙන්නේ hard disk එකේ C part එකේ කියන එකයි මම කිව්වේ. hard disk එක මෙතන තියෙනවා C කියලා. ඔයාගේ කම්පියුටරේ ඔයගොල්ලෝ ළඟ තියෙනවා නම් ඔයාලට බලන්න පුළුවන් C එකයි D එකයි. C එක හැම වෙලේම වැඩ කරන්නේ system එක වෙනුවෙන්. D එක හැම වෙලේම වැඩ කරන්නේ user වෙනුවෙන්. හැබැයි මෙතන පොඩි වෙනසක් වෙනවා. මේ වර්ග දෙකම කොයි වර්ග දෙකමද? system software, application software කියන වර්ග දෙකම කම්පියුටර් එක ඇතුළු කරන්නේ කොයි තැනටද? වර්ග දෙකම ඇතුළු කරන්නේ කොහටද? hard disk එකේ C කියන කොටසට. C part එකට ඇතුළු කරන්නේ. මෙන්න මේ කොටසට. මේකෙත් වැඩිපුර යනවා program files කියන folder එක ඇතුළට. තව කොටසක් යනවා Windows වල සියලුම files Windows කියන folder එකට. ඒ වගේම තවත් අනිකුත් අත්‍යවශ්‍ය දේවල් එලියත් install වෙනවා මේ වගේ folders ඇතුලේ. එලියත් install වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් අර දෙකට යනවා කියන එක ඔයාගේ මතකෙට එන්න ඕන. එතකොට system software පරිගණකයේ වැඩ කිරීම සඳහා අත්‍යවශ්‍යම ඕන දේවල් ප්‍රධාන කොටස් තුනයි මොනවද? operating system අපි ඔය පාවිච්චි කරන Windows වර්ගයේ Windows XP හරි 7 හරි 8 හරි 10 හරි වගේ ඒවා. translating system කියන්නේ පරිගණකයේ අභ්‍යන්තරයේ වැඩ කරනකොට පරිගණකයට අවශ්‍ය යම් යම් දේවල් පැහැදිලි කරගන්න. යම් යම් දේවල් පරිගණක භාෂාව බවට පත් කරගන්න. මිනිස්සු කතා කරන human භාෂාවත් මේ කතා කරන සිංහල ඉංග්‍රීසි දෙමළ වගේ භාෂා පරිගණක භාෂාව බවට පත් කරගන්න ඕන. පරිගණකයේ භාෂාවක් තියෙනවා. අතරම අපි ඔය ඉංග්‍රීසි සිංහල නෙවෙයි පරිගණකයේ භාෂාව. ගොඩක් අයගෙන් අහුවොත් කිය ඉංග්‍රීසි කියලා. නෑ පරිගණකයේ භාෂාව machine language කියන එක. එහෙනම් පුජ්‍යලෝ කතා කරන මානව භාෂාව යාන්ත්‍රික භාෂාව නැත්නම් machine language එක බවට පත් කරගන්න එදා මෙදා තුර පරිගණකයේ තිබුණා translating system කියන එක. ඒවා ටිකක් දුරට කතා කරන්න පුළුවන්. නමුත් දැනට අවශ්‍ය නැහැ ටික කතා කරන්න. ඒකට ඔයාලට මේ ඔක්කොම තේරුම් ගන්න අමාරු වෙනවා. right
ළඟට utility system කියලා කියන්නේ භාවිතමය මෘදුකාංග. භාවිතමය මෘදුකාංග මොනවාට භාවිතා කරනද? පරිගණකයේ යම් යම් අවශ්‍යතා මතුවෙනවා. හිතපු ගමන් අපි හිතමුකෝ කම්පියුටර් එකට වෛරස් එකක් ඇවිල්ලා. ඒ ආපු වෛරස් එක ක්ලීන් කරන්න ඕන වුණොත් වෛරස් ගාඩ් එකක් දාගන්න වෙනවා. අන්න යුටිලිටි සිස්ටම් එක. පරිගණකයේ වැඩ කරන දේවල් සමහර වෙලාවට බෑකප් කරන්න ඕන වෙනවා. බෑකප් කරන්න ඕන වුණොත් එimhe අන්න ඒකට අපි බෑකප් ඉන් software එකක් දාගන්නවා. යුටිලිටි සිස්ටම් එක. ඒ වගේම අමතර යම් software අපි දාගන්නවා යම් අවස්ථාවකදී කම්පියුටරේ වැඩ කරනකොට ෆයිල්ස් නැති වෙනවා, මැකිලා යනවා. අන්න ඒ වගේ වෙලාවකට ඒවා නැවත ලබා ගන්න, ඩිලීට් වෙච්ච ෆයිල් ලබා ගන්න software වගේ දේවල් ඇතුළු කරනවා යුටිලිටි සිස්ටම්. අන්න ඒ වගේ අත්‍යවශ්‍ය කාරණයක් වෙනුවෙන් නිතර පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි අත්‍යවශ්‍ය කාරණයක් වෙනුවෙන් පරිගණකයේ නඩත්තු වෙනුවෙන් පරිගණකයේ නඩත්තු කටයුතු වෙනුවෙන් තියාගන්න මෘදුකාංග තමයි යුටිලිටි සිස්ටම් කියලා කියන්නේ. ඒට අමතරව application software කොටස් දෙකයි. application languages යෙදුම් භාෂා, application packages යෙදුම් වැඩසටහන්. යෙදුම් භාෂා සහ යෙදුම් වැඩසටහන්. යෙදුම් භාෂා නැත්නම් application languages කොටස් දෙකයි, user friendly and machine friendly. user friendly සහ machine friendly. මේවා ගැන ගොඩක් කතා කරන්න තියෙනවා. ඔය මට්ටමින් දැනගත්තාම ප්‍රමාණවත් පරිගණක භාෂාවක් පරිගණක ඇතුළේ පාවිච්චි කරනවා යම් වැඩසටහන් හදාගන්න, application packages වගේ දේවල් හදාගන්න අධ්‍යයනය කරන සිසුන්ට මේවා පාවිච්චි කරන්න වෙනවා. application packages හදලා තියෙන්නේ. ඒවා පරිගණකයේ ඉන්ස්ටෝල් කරලා තියෙනවා, අපිට අරගෙන වැඩ කරන්න තියෙනවා. ඒවා කොටස් දෙකයි. tailor-made කියලා කියන්නේ තාමත් සකසා අවසන් නැති යමක් සැකසීම සඳහා භාවිතයට ගන්න දෙයක්. tailor-made. දැන් tailor කියන්නේ මසන්නා කියන එකනේ. නේද? මේ tailor-made software එකක් පාවිච්චි කරලා තවත් application එකක් හරි package එකක් හරි හදා ගන්න පුළුවන්. ready-made කියන්නේ මේ වෙනකොට සකසලා අවසාන පරිභෝජනයට පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංග. මොනවද ඒවා? මේ වෙනකොට සකසා අවසාන පරිභෝජනයට ගන්න පුළුවන් MS Office. දැන් ආයේ course එකේ අපි MS Office application software 4ක් කතා කරනවා. ඒක ඉතින් මම කතා කරන උපරිම දේවල්. හැබැයි ඔයාට අල්ල ගන්න පුළුවන් වෙයි ටිකක් මුලින්ම ළමෙක් නම් සිට 25ක් 30ක්. ඒ සිට 25 30 වුණත් මේ course එකේ ප්‍රමාණවත්. මොකද අපි පන්ති කාමරයක වගේ ලැබ් එක වගේ දාගෙන ඔයාව ළඟ තියාගෙන අඩුපාඩු බල ඔන්ලයින් මේක කරන්න බැරි නිසා යම් දේවල් මගහර ගනි. නමුත් හරියට කන දීගෙන ඇහැදීගෙන ඉඳලා වීඩියෝ එකක් නැවත බල වැඩ කළොත් වඩ සියම් ප්‍රයෝජන ගන්න පුළුවන්. MS Office ඒ වගේම graphic design, graphic නිර්මාණ කරන්නට තියෙනවා. 3D animation, ත්‍රිමාන රූපී සජීවීකරණය කියලා අපි කියන්නේ. ඒවටත් මෘදුකාංග තියෙනවා. web design, web පිටු සැකසීම. others කියන්නේ තව අපිට ගණන් කරන්න බැරි තරම් සංඛ්‍යාවක් තියෙනවා. පරිගණකයේ තුල විවිධ ආයතන නිෂ්පාදනය කරපු ready-made application packages. ඒ අතර අපි කතා කරන MS Office අපි භාවිතා කරන application packages එක නිසා ටිකක් ඒක විශ්ලේෂණය කළා මම ඔයගොල්ලන්ට කතා කරන්න ගත්තේ මේ විදිහට ලියලා මේක ඔයා දැනගන්න මොනවට කටපාඩමේ මේ ටික තියෙනවා නම් ඉතා වැදගත්. right මොනවද මේ application package එක තුල තියෙන්නේ? applications මොනවද application ප්‍රධාන 4? MS Word, MS Excel, MS PowerPoint, MS Access. MS Word කියන application එක තමයි මේ තියෙන්නේ. අපි දැනට ඉගෙන ගන්න පටන් අරගෙන තියෙන එක. මේක තියෙන තැනත් අපි කිව්වා. මතකද තියෙන තැන මේක install වෙලා? කොහෙද install වෙලා තියෙන්නේ? hard disk එකේ, C part එකේ, program files ඇතුලේ නේද? MS Office ඇතුලේ root කියන folder එකේ WinWord කියන exe file එක හරහා තමයි මේ Word application එක run වෙන්නේ. Excel application එක run වෙන්නේ කොහෙන්ද? මතක ඇති ඔයාලට Excel කියන exe file එකකින්. PowerPoint application එක run වෙන්නේ කොහෙන්ද? PowerPNT කියන exe file එක හරහා. Access කියන application එක run වෙන්නේ කොහෙන්ද? MS Access කියන exe file එක හරහා. මතකද?
මෙහෙම ඩබල් ක්ලික් කරනකොට ඕපන් වෙලා එන්නේ අපි කෝල් කරනවා යාට එන්න කියලා කතා කරනවා. එන්න කියලා කතා කරනකොට අපේ ස්ක්‍රීන් එකේ මේක ඕපන් වෙලා පේනවා අපිට වැඩ කරන්න පුළුවන් විදිහට සැකසিলা. Excel වල ඩබල් ක්ලික් එකක් දීපුවම Excel ඔය විදිහට ඕපන් වෙනවා. ඕපන් වුණාට පස්සේ අපිට පුළුවන් Excel ඇතුළට ගිහිල්ලා මේ workbook එකක් ඕපන් වෙලා තියෙන්නේ. workbook එකේ sheets වල වැඩ කරන්න. PowerPoint වලට අපි ඩබල් ක්ලික් එකක් දීපුවම PowerPoint ඔය විදිහට ඕපන් වෙනවා. හරිද? presentation එකක් ඕපන් වෙන්නේ. අපිට පේනවා ඇති. presentation එකේ මොනවද තියෙන්නේ? slides වල වැඩ කරන්න තියෙන්නේ. අපිට වැඩ කරන්න තියෙන්නේ මොනවද? slides වල. ඒවා ටික මම ඔයාලට දැන් කියලා දීලා ඉවරයි. ඔයාලා මේක නැවත නැවත බලන්න, මේ වීඩියෝ එකත් බලන්න, ඔය ලියාගත්තු සටහන් ටිකත් බලන්න. MS Access open කරාම අපිට database එකක් තමයි හදා ගන්න තියෙන්නේ. හැබැයි මොනවා අනුසාරයෙන්ද? objects අනුසාරයෙන්. නිසා Word open කරලා ගත්ත හැකි, Excel උත් open කරලා ගත්ත හැකි, PowerPoint උත් open කරලා ගන්න පුළුවන්. හැබැයි Access උතේ open කරලා ගන්න බෑ. Access වල database එකක් හදලයි අපිට ඇතුළට යන්න ඕනේ. ඒ නිසා Access වල මොකද්ද වෙන්නේ? database එකක් create කරන්න වෙනවා. create කියන හදනවා කියන එක. පැහැදිලිද කොටස් ටික මම කියපු ටික දැනට? right. ඒ අනුව තමයි අපි කිව්වේ word පාවිච්චි කරන්නේ word processing කරන්න. මොන වගේද word processing කරන්නේ? document එකක් ඇතුලේ pages තුල word පාවිච්චි කරන්නේ පද සැකසීමට. word processing කියන්නේ පද සැකසීම. පද සැකසීම කරන්නේ document එකක් ඇතුලේ pages වල. ලේඛනයක් තුල පිටු ඇතුලේ තමයි මේ වැඩේ කරන්නේ. document කියන්නේ ලේඛනයක්, pages කියන්නේ පිටු. හරි. MS Excel වල කරන දේ තමයි Excel පාවිච්චි කරලා කරන්නේ මොනවද? spreadsheet. spreadsheet කියන්නේ පැතුරුම්පත් කරන්නේ. පැතුරුම්පත් කරන්නේ දිගට මාගලක් වගේ ඕපන් කරලා වැඩ කරන්න පුළුවන්. spreadsheet කරන්නේ workbook එකක් ඇතුලේ, වැඩ පොතක් ඇතුලේ, sheets වල වැඩ පොතක් ඇතුලේ sheets ඇතුලේ තමයි කරගෙන යන්නේ. PowerPoint පාවිච්චි කරන්නේ විද්‍යුත් ඉදිරිපත් කිරීම වලට, electronic presentation සඳහා විද්‍යුත් ඉදිරිපත් කිරීම. එහෙනම් ඉදිරිපත් කිරීමක් කරන්නේ slides හරහා. ඉදිරිපත් කිරීමක් කරන්නේ මොනවා හරහාද? slides හරහා. MS Access භාවිතා කරන්නේ database management වලට. database management කියන්නේ දත්ත සමුදාය කළමනාකරණය. දත්ත සමුදාය කළමනාකරණය කරන්නේ මොන වගේන්ද? database එකක තියෙන objects හරහා. database එකක තියෙන objects හරහා. දැන් මම හිතනවා මේ පුතාලා දුරට මේ පාඩම තාම හොඳින් තේරුණා කියලා. right? මේක නැවත නැවතත් ඔයගොල්ලන්ට අලුත් දෙයක් මම හිතන විදිහට ගොඩක් මේ සබ්ජෙක්ට් උගන්න ගුරුවරුවත් දන්නේ නැති තරම් දෙයක් තමයි මම ඔයාලට කියලා දුන්නේ. ගොඩක් පන්ති වල ඉන්න ටීචර්ලාගෙන් ඇහුවොත් එහෙම මේ කොටස දන්නේ නැහැ ග්‍රීක් වගේ. මේ කොටස බෝඩ් එකේ සමහරට ලියයි මේක පැහැදිලි කරලා දෙන්න ප්‍රැක්ටිකලි තේරෙන්නේ නැති ගොඩක් අය මම දැකලා තියෙනවා. ගුරුවරු වෙලා ඉන්නවා. දැන් කමක් නැහැ ඔයා ඉගෙන ගත්තා. ඔයා දවසක ගුරුවරයෙක් වෙන්න try කරන්න ඕන. ළමයිට උගන්වන්න try කරන්න ඕන. එම අදහසක් තියනා ඉන්නවද කවුරු? ටීචර් කෙනෙක් වෙන්න කවුරු හරි බලාපොරොත්තු වෙන්නේ? සර් කෙනෙක් මිස් කෙනෙක් වෙන්න බලාපොරොත්තු ඉන්නවද කවුරු හරි? කවුරුත් නැහැ එහෙම. ගන් සර්ටිෆිකේට් එකක් අරගෙන කාගේ හරි නේද? ඔව්. රස්සාවක් දෙන රස්සාව දිහා බලන ඉන්න තමයි මම හිතන්නේ ඕගොල්ලෝ කැමති ඇත්තේ. right. එකසේ වෙතත් මම මගේ යුතුයකම ඉෂ්ට කරගෙන යනවා, උගන්නගෙන යනවා. නමුත් try එකක් දෙන්න. ගුරුවරයෙක් වුණොත් මුළු පරම්පරාවක් වාට ගොඩ දාලා නිවන් දකින්න පින් රැස් කරගන්න පුළුවන්. අල්ලි ගානේ නේද? කෝවිල් ගානේ දේවාල ගානේ මල් වට්ටි අරගෙන දුවන්න ඕනේ. අනේ මට අපලයි කියලා. තමන්ගේ අතට සල්ලි එන්න පටන් ගත්තාම තමන්ට ඔක්කොම විසඳෙනවා. right. මේ පාඩම මම අද මෙතනින් ඉවර කරනවා. කම්පියුටර් සයන්ස් මම මේ කතා කරන්න හිතාගත්තු ටියුටෝරියල් එක කතා කරන්න වෙලා මදි වුණා. ඔයා මේක කියව ගන්න. ඔයාලගේ මේ ටියුට් එක තියෙනවා. අපි මේ කතා කරපු කම්පියුටර් software කියන පාඩම තවත් විග්‍රහ කරලා මේක උගන්වනවා.
දැන් අර ටික ඉගෙන ගත්තට පස්සේ මට මේ ටික ඔයගොල්ලන්ට කියලා දෙන්න ලේසි. ඉතින් ඔයගොල්ලෝ මේ ටික බලාගෙන ඉන්න. අපි ඊළඟ දවසේ කතා කරනවා මේ ටික. ඊට අපි ඊට පස්සේ ඔහොම ඉන්න අයින් වෙන්න එපා ඇප්ලිකේෂන් එකකින්. අපි වර්ඩ් පාඩමත් අද පොඩි වෙලාවක් කරන්න ඕන. නැත්තම් අපිට වෙලාව යනවා. يعني කාලය අපිට මදි වෙනවා මේව ඉවර කරගන්න. මම ඊළඟ ෂෙයා කරන තුරු ඔහොමම ඉන්න.